උතුරා බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය, පරිනිර්වාණය යන තෙමගුල සිහිපත් කරන වෙසක් පුන් පොහොදා මා ඔබට කතා කරන්නේ යාපන අර්ධද්වීපයට නුදුරින් පිහිටි ඓතිහාසික නාගදීප විහාරස්ථානයේ සිටයි. නාගදීපය පිළිබඳව ඉතිහාසය ලක්දිව ප්‍රාග් ඓතිහාසික යුගයේ දක්වාම දිවෙනවා. ඓතිහාසික වංශ කතාවල සඳහන් වන ආකාරයට බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වෙනි වර්ෂයේ ලක්දිව නාගදීපයට වැඩම කළ බව ඉතිහාසයේ තොරතුරු හමු වෙනවා. කෙසේ නමුත් දෝන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ලක්වැසි බෞද්ධතාවගේ අති පූජනීයත්වයට වන්දනීයත්වයට ලක් වූ නාගදීප විහාරස්ථානයේ සිටයි අද ස්වාධීන රූපවාහිනී විශේෂ ධර්ම දේශනාව දෙනු ලබන්නේ. එදා බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කළේ චූලෝදර මහෝදර නාරජුන් අතර ඇති මණික් පුටුවක් අරබයා ඇති ආරවුල සමතයකට පත් කිරීම සඳහා ආරවුල සමතයකට වී නාරජවරුන් විසින් පූජා කරන ලද මණික් පුටුව තැන්පත් කර චෛත්‍යයක් මේ ස්ථානයේ ගොඩනැගුණු බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. එදා බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කළේ ආරවුලක් සමතයකට පත් කිරීම සඳහා. අපි බුදුන් වහන්සේගේ බුද්ධ පුත්‍ර පරම්පරාවෙන් පැවතෙන දෝන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ලක්වැසි බෞද්ධ ජනතාවගේ කීර්තියටපත් වූ පූජනීයත්වයටපත් වූ කීර්තිමත් ධර්ම කතිකයන්න් වහන්සේ නමක් ස්වාධීන රූපවාහිනී සේවයේ ආරාධනෙන් අද නාගදීපයට වැඩම කොට තිබෙනවා ඓතිහාසික ධර්ම දේශනාවක් පවත්වන සඳහා. මා තාමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනය කරනවා පූජ්‍ය ගංගෝඩවල සෝම ස්වාමීන් වහන්සේට ස්වාධීන රූපවාහිනී විශේෂ ධර්ම දේශනාව ආරම්භ කරන හැටි. අවසරයි. තුන්වත්නි ධර්ම ශ්‍රවණයට පළමු පන්සිල් සමාදන් වීමට නමස්කාරය කියන්නේ තත්ත්ව භවතු වරතෝ සම්මා සම්බුද්දස්සේ තත්ත්ව භවතු වරතෝ සම්මා සම්බුද්දස්සේ තත්ත්ව භවතු වරතෝ සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्षदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අත්තානං චේ පියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං තින්නමඤ්ඤ තරඤ්ඤාමං පටිජග්ගේය පණ්ඩිතෝති
පින්වත්නි, සියලු ලෝවාසී බෞද්ධ ජනතාව බුදු බැතියෙන් ඔකලගෙන ඉතිල යන වෙසක් පුන් 15ක් පොහොය දවසෙහි මේ ඓතිහාසික නාගදීප විහාරස්ථානයේ සිට මුළු මහත් ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව, ඒ වගේම අබෞද්ධ ජනතාව අමතලා තථාගත බුදු පියාණන් වහන්සේගේ දහම් පණිවිඩයක් ලබා දෙන්නට ලද මේ අවස්ථාව පිළිබඳව අපි විශේෂයෙන් සතුටු වෙනවා. මේ භූමිය තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු පහසෙන් පාරිශුද්ධියට පත්වෙච්ච පූජනීය ස්ථානයක්. සියලුම ලංකාවාසී බෞද්ධයන් දන්නවා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් වසර 5කින් මේ භූමියට වැඩම කළා. චූලෝදර මහෝදර කියන නාග ගෝත්‍රික මාමයි බෑනයි දෙන්න අතර සිද්ධ වෙච්ච ආරවුලක් සංසිඳවන්නට රජකම සඳහා නැත්නම් සිංහාසනය බෙදා ගන්න බැරුව වෙච්ච අවුල. හැබැයි අපේ ඉතිහාසයට යනකොට අපට පේනවා ඉතිහාසයේ මේ පුවත දක්වන නාගයන් දෙන්නෙකුගේ සටනක්. හැබැයි මේ නාගයේ මිනිස්යන් හැටියට නෙමෙයි ඉතිහාස පොත පෙන්නන්නේ. අපි සම්බන්ධ කරනකොට බුදුරජාණන් වහන්සේගේ පළමුවන ලංකා ගමන අප දන්න එතෙන්දි කියන්නේ යක්ෂය දමනය කරන්න බුදුහාමුදුරු ලංකාවට ආවා කියලා. මෙතෙන්දි කියනවා නාගය දමනය කරන්න බුදුහාමුදුරු ලංකාවට ආවා කියලා. දැන් ඉතිහාස පොත ඒ යක්ෂයන් දලදික යකුන් හැටියට දක්වන්නට උත්සාහ කරගෙන තියෙනවා. ඒ වගේම අපේ ඉතිහාසය දිහා බලනකොට පේනවා රාජ වංශය අපේ විජය රජුගෙන් ආරම්භ කරන්නට ගත්ත උත්සාහයකුත් පේනවා. නමුත් අපේ රාජ වංශය විජය රජුන්ට වඩා බොහොම ඈත ඉතිහාසයට යනවා. බුදුරජාණන් වහන්සේගේ ඒ පළවෙනි ගමන පොඩ්ඩක් සිහිපත් කරන්නම් මේ වෙලාවේදී. මහියංගනයට වැඩම කළ බුදු වෙලා මාස 9කදී බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩම කළේ ලංකාවේ බුදු සසුන පිහිටන බව දැනගෙන. විස්තර කරන මේ ලංකාවේ මහා භයානක යක්කු වගේක් ඉන්න මේ යක්කු ටික එළවලා ලංකාව මිනිස්ය වාසයක් කරන්නට ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඒ යක්ෂයන් ගිරිදිවෙන්නට පන්නවා කියලා දමනය කළා. දැන් මහා භයානක යක්කු වගේක් ඉන්නවා කියලා කිව්වේ. තුනත් අපි සාමාන්‍යයෙන් දැන් ව්‍යවහාර කරන මේ යක්ෂ ගෝත්‍රිකයන් කියලා. නමුත් ඉතිහාස පොත කියන්නේ මේගොල්ලෝ යක්කු දලදිගේ යක්කු වගේ જાතියක් හැටියට. දැන් හිතන්න පොඩ්ඩක් බුදුරජාණන් වහන්සේ වැඩම කළා. බුදුහාමුදුරුවෝ වැඩම කළා ප්‍රාතිහාර්ය පෑවා. ඒ ප්‍රාතිහාර්ය පිළිබඳ විස්තර කියනවා මහා ගිනි ජාලාවක් පතරවලා යක්ෂයන්ට පීඩා ඇති කරන යක්ෂයන් පන්නවා කියලා කියන්නේ. මේ සූර්ය තාපය දෙතුන් ගුණයකින් වැඩි කරලා යක්ෂයන්ට පීඩා කරන යක්ෂයන් පිටත් කළ ඇරියක් කියන්නේ ගිරිදිවයිනට. අපි බුදුරජාණන් වහන්සේ කවුද කියලා හිතමු. බුදුහාමුදුරුවෝ කියන්නේ මහා කාරුණිකයන්න් වහන්සේ.
කවදාවත් බුදුහාමුදුරුවෝ කාටවත් හිංසා කරන්නේ නැහැ. කායිකව පීඩා කරන්නේ නැහැ කාටවත්. ප්‍රතිහාර දක්වනවා. ඒ ප්‍රතිහාර දක්වන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ මානිය වගේ ඒ දරුණු තත්ත්වයන් විඳින්නට. දැන් උරුවල කාශ්‍යප දමනය කරන්න ප්‍රතිහාරය පාවා. කායික හිංසා කරන්නේ නැහැ. ශාක්‍යයන් දමනය කරන්න ප්‍රතිහාරය පාවා. කායික හිංසා කරන්නේ නැහැ කාටවත්. ඒක බුදු කෙනෙකුගේ සිරිතක් නෙවෙයි. දැන් බුදුහාඳුර මෙහෙම පීඩා කළා කියනවා නම් යකුන්ට ඒ කියන්නේ ඒක බුදුහාඳුරන කරපු නින්දාවක්. ඉතිහාස පොත. ඊගාවට බුදුරජාණන් වහන්සේ දමනය කළා කියලා කියනවා. බුදුහාඳුර දමනය කළා කියනවා නම් එහෙනම් එතන හිතන්න ඕන දෙයක් තියෙනවා. බුදුහාඳුර සතින් අවියෙන් දමනය කරන්නේ නැහැනේ කවුරක්වත්. බුදුහාඳුර දමනය කරන්නේ අනුත්තර පුරිස් ධම්ම සාරති ගුණෙහි යන ක්‍රමය යොදලා. එහෙනම් බුදුහාඳුර ඒගොල්ලන්ව දමනය කරන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යෙදෙමු. බුදුරජාණන් වහන්සේ එනම් යක්ෂයන්ව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යොදලා තියෙනවා. යොදලා ඒ ඇත්තෝ සුචරිතවත් පිරිසක් කරපු එකයි සිද්ධ කළේ ඒකයි දමනය කළා කියන්නේ. සුචරිතෙහි පිහිටෙව්වා. බුදු වෙන පස්වෙනි වසරේදී ලංකාව දෙස දකින්නකොට දැක්කා මෙහෙම මහා විනාශයක් වෙනවා රට ඇතුලේ. බුදුහාමුදුරුවෝ දැනගත්තා මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. අනාගතයේ ශාසනය පිහිටනවා මේ රටේ. ඒකට පසුබිමක් ඇති කරගන්නට. ඒ නිසා ඒ වෙලාවේ වැඩම කළා. එතනත් කියලා අපින්නත් දීපවංශය විග්‍රහ කරනවා බුදුහාමුදුරුවෝ වඩිනකොට මෙහි හිටියේ මහා විෂඝෝර නාගයෙක් කොටසක් කියලා. විෂඝෝර නාගයෝ බුදුරජාණන් වහන්සේ වැඩම කරන මහා ඝන අන්ධකාරයක් වුණා. ඒ ඝන අන්ධකාරය නිසා අර නාගයන්ට යුද්ධ කරන්නට ගෙනාපු අවියායුධ මොකක්වත් දැක ගන්නට බැරි වුණා. ඒක නිසා ඒ අවියායුධ කියන්නේ දුනු ඊතල. ඒ නාගයන්ට යුද්ධ කරන්න ගෙනාපු දුනු ඊතල හොයාගන්නටවත් බැරි වුණා. ඒ නිසා යුද්ධ කරන්නට බැරුව සිටියා කියලා. දැන් හිතේ විෂඝෝර නාගය කියලා කියනවා මොනවයින්ද යුද්ධ කරලා තියෙන්නේ? විෂඝෝර නාගය දුනු ඊතල වලින්. විෂඝෝර නාගය දුනු ඊතල වලින් යුද්ධ කරන්නේ නෑ. ඔක ඉතින් අමුතුන් කියන දෙයක් නෙමෙයි. දුනු ඊතල වලින් යුද්ධ කරා නම් ඒ අර ඔය කියන જાති නාගය නෙමෙයි. එනම් මේ නාග ගෝත්‍රික මිනිස්යන්මයි. සමහරෙක් හිතනවා අර මේ නාග ලෝකේ ඉන්න නයි වෙස් මාරු කරගත්ත ඇත්තු වෙස් වලාගෙන ඇවිල්ලා මේ හිටියා කියලා. එනත් නාග ලෝකේ නයි ඇවිල්ලා මේ මනුස්ස ලෝකේ රජකම් කරන්නේ නෑ. නාග ලෝකේ නයි රජකම් කරන්නේ නාග ලෝකේ. මනුස්ස ලෝකේ රජකම් කරා නම් එයා මිනිසෙක්ම වෙන්න ඕනේ. ඒ නිසා ඒ නාග ලෝකෙන් ආපු ඇත්ත නෙමෙයි මේ මිනිස්සු. නම් දෙක බලන්න. තවත් ඕනේ චූලෝදර මහෝදර. චූල උදර පුංචි බඩ මහා උදර ලොකු බඩ. පොඩි බඩයි ලොකු බඩයි දෙන්න. නැත්නම් ඒ එදා ව්‍යවහාරයේ අද ව්‍යවහාරයේ පුංචි බණ්ඩයි ලොකු බණ්ඩයි දෙන්න. මේ හොඳ හෙළ නම් නෙවුවා. මේ නයින්ගේ නම් නෙවෙයි නෙවුවා. ඒකින්ද හිතන්නට එපා ඔය ඒ නාග කියලා කිව්වේ ඔය හිතන වගේ නාගය කියලා ඒ හොඳ මිනිස්සු. තවත් උදාහරණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා ඒ කිත්තේදීම බුදුහාමුදුරන්ට විලඳ මීපැණියෙන් සංග්‍රහ කළා දෙන්නේ. තපස් භල්ලික කියලා. තපස් භල්ලික කියලා කියනවා. මේ දෙන්න ලංකාවෙන් ගිය වෙනද දෙබායෝ දෙන්නෙක් හැටියටයි සඳහන් වෙන්නේ. හැබැයි කියන්නේ යක්ෂයෝ කියලා හරි නාගයෝ කියලා හරි වෙනද දෙබායෝ කියලා කියන්නේ. එහෙනම් තේනවනේ ඒ මිනිස්සු ගිහිල්ලා තියෙන්නේ කියලා ලංකාවේ. බුදුහාඳුර ලංකාවට එන්නටත් ඉස්සෙල්ලා ලංකාවේ මිනිස්සු හිටියා. බුදුහාඳුර ඇයි වැඩම කළේ? තුන්වත්නි වෙන කාරණයකට නෙමෙයි. දැනගත්ත බුදු ඇසින්
මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවේ බුද්ධ ශාසනය පිහිටවන බව. ඒ බුද්ධ ශාසනය පිහිටවන්නට පසුබිම සකස් කරන්නට තමයි බුදුහාමුදුරුවෝ ඒ දෙතුන් පාරක් ලංකාවට වැඩම කළේ. ඒ වැඩම කරලා ඒ ඇත්තන්ට අනුශාසනා කළා. ඒ ඇත්ත සුචරිත මාර්ගෙහි පිහිටුවා. පළවෙනි පාරත් දෙවෙනි පාරත් දෙකේම සුචරිතෙහි පිහිටුව බවට සලකුණු තියෙන තුන්වෙනි පාරෙන්. පළවෙනි පාර බුදුහාමුදුරුවෝ තනියම වැඩම කළේ. දෙවෙනි පාරත් තනියම වැඩම කළේ. තුන්වෙනි පාර වැඩම කළේ 500ක් මහා සංඝයා එක්කලා රහතන් වහන්සේලා එක්කලා. ඒ බුදු වෙලා අවුරුදු 8කින්. බුදු වෙලා අවුරුදු 8කින් 500ක් මහා රහතන් වහන්සේලාත් එක්කලා වැඩම කළා. එදා කැලණියටයි වැඩම කළේ. කැලණියේ මණියක්ඛික කියලා නාගරාජයෙක් හිටියා. ඒ නාගරාජයා අර 500ක් මහා සංඝරත්නයට දන් දුන්නා කියනවා. එහෙනම් සුචරිතෙහි පිහිටලා නැද්ද ලංකාව වාසී? තුන්වෙනි පාරට යනකොට මහා සංඝයාට දන් දෙන්න තරමට ඒත් දැස්ති වෙලා හිටියේ. ඒ පසුබිම බුදුහාමුදුරුවෝ ඇති කළා සුචරිතෙහි පිහිටි පිරිසක් ලංකාවේ හිටි නිසා තමයි ඊට පස්සේ අවුරුදු 200ක පමණ කාලයකින් මිහිඳු මහ රහතන් වහන්සේට ලංකාවට වැඩම කරලා ශාසනය පිහිටවන්න පුළුවන් වුණේ. බුදුහාමුදුරුවෝ වැඩලා ධර්ම දේශනා කළාට ශාසනය පිහිටන්නේ නැහැ. ශාසනය පිහිටන්නට නම් ඒ රටේ ඇත්ත පැවිදි උපසම්පදාව ලැබලා එහි ශාසනයේ ස්ථාවරත්වයේ සඳහා කටයුතු කරන්න ඕනේ. අන්න ඒකයි බුදුහාමුදුරුවෝ වැඩම කළ ඒවා සිද්ධ වෙන්නේ නැහැ. මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළා ඒ ටික සිද්ධ කළා. එතන තමයි බුද්ධ ශාසනය වශයෙන් පිහිටෙන්නේ. අන්න ඒ தත්ත්වය ඇති කරන්න සුදුසු පසුබිම තමයි බුදුහාමුදුරුවෝ ලෑස්ති කරේ. බලන්න පින්වත්නි දැන් අපි කියනවා විජය අපේ පළවෙනි රජුරෝ කියලා. අපි මණියක්ඛික නාරජු ගාවට ආවා. අපි දන්නවා එක උපාසකම්ම කෙනෙක් එකපාරට කිව්වා ඔක් කියනකොට ඒ හාමුදුරනේ අර නාගලෝකේ ආපු නාගරාජ්‍යයක් වෙන්නේ නැති බුදුහාමුදුරන්ට දන් දෙන්නට ඇත්තේ කියලා. මම කලින් කියපු එකම තමයි. කියන්නේ උත්තරේ ඒකම තමයි. එතකොට මණියක්ඛික නාරජුයි විජය රජුගේ අතරේ පරතරය අවුරුදු 37යි. බුදු වෙලා අවුරුදු 8කින් ආවේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන දවසේ විජය රජු ආවා කියලා කියන්නේ. අවුරුදු 37යි පරතරය. විජය එන්න අවුරුදු 37කට ඉස්සෙල්ලා ලංකාවේ මණියක්ඛික කියලා නාගරාජ්‍යයේ කැලණියේ වාසය කළා. එහෙනම් විජය නෙමෙයි පළවෙනි රජු. අනිත් එක විජයගේ પરම්පරාවක් ලංකාවේ නැහැ. මොකද හේතුව විජයට දරුවෝ නැහැ. විජයගේ පළවෙනි භාර්යාව ඇවිල්ලා කුවේණි කියනවා. කුවේණිව පන්නවා කියනවා. ඇයි කුවේණි පන්නේ කියලා හිතන්නට ඕනේ. කුවේණිට දරුවෝ දෙන්න හිටියයි කියනවා. ඒකින්ද ඒ ඇත්තන්ගේ પરම්පරාවෙන් වැද්දෝ ආවා කියනවා. ඒ දෙන්නගේ પરම්පරාවෙන්. ඒ ගැනත් හිතන්නට වෙනවා ටිකක්. ඇත්තටම එහෙම එකක් වෙන්නට ඇද්ද කියලා. ඇයි කුවේණිව පන්නලා විජය ඉන්දියාවෙන් විසවරු ගෙන්නලා කසාද බැඳා. ඒගොල්ලන්ට දරුවෝ හිටියේ නැහැ. ඉතින් කියනවා විජය අවුරුදු 38ක් රජකම් කළා. අන්තිම කාලෙදී රජේ පවරන්න කෙනෙක් නැතුව පණ්ඩු වාසුදේව ගෙන්නුවා කියලා එයාගේ සහෝදරයා ඉන්දියාවෙන් රජකම් පවරන්නට. ඒකට එහෙනම් දැනගන්නට ඕනේ විජයට දරුවෝ හිටලා නැහැ මෙහි කියලා. සාමාන්‍යයෙන් රජෙකින් එක බිසවකට දරුවෝ නැත්නම් රාජ්‍ය ගෙනියන්නට තව බිසවකකින් හරි දරුවන් බලාපොරොත්තු වීම සිරිතක්. ඒක නොවුනා වෙන්නට බෑ. විශේෂයෙන්ම විජේවයි කෙනෙක්. ඊගාට එහෙමත් උනේ නැත්නම් ඒ කියන්නේ මේ දරුවෝ නැලබුණේ කාගේ ප්‍රශ්නයක් හින්දාද කියලා හිතන්න වෙනව නේද? ඒ කියන්නේ බිසවරුන්ගේ ප්‍රශ්නයක් හින්දාද විජේගේ ප්‍රශ්නයක් හින්දාද දරුවෝ නැලබුණේ? එහෙනම් විජේට දරුවෝ නැති වෙන්න හේතුව විජේ වඳ පුද්ගලයෙක් නිසායි. ඊට පස්සෙත් නැත්තම් බිසවරුන්ගෙන් දරුවෝ ඉන්නට ඕනේ. ඒකයි පණ්ඩු වාසුදේවගෙන් පටන් ගත්තේ. ඒ විජේගේ પરම්පරාව ලංකාවේ නැහැ. මේක પરම්පරාවක්. දැනගන්න විජේ එනකොට ලංකාවේ තව රජවරු නොහිටියා නෙමෙයි. අනිත් දැන් කැලණියෙත් රජවරු හිටියා නම් රාජධානි නම් තව රජවරු ලංකාවේ හිටියා. අර ඇවිල්ලා ඒ පැත්තෙන්
ඒ පැත්තේ දාමරිකව කටයුතු කළා එයා නායකත්වයක් අරගෙන පටන් ගත්ත එකක් තමයි තියෙන්නේ. නැත්නම් තව රජවරු නොහිටියා කියලා හිතන්න එපා. සිංහලයා කියලා කියන මේ හෙළවේ රජවරු විජයගෙන් පැමිණිච්චා නෙමෙයි. සමහර දෙනා කැමති නෑ මහා වංශයට මෙහෙම කියනකට. සිනාත්නි මා පිටක සම්පදානේන පොතපතේ තිබුණා කියලා බාර ගන්න එපා කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුසල් අකුසල් දෙකට දාලා ධර්මයට විනයට දෙකට දාලා සංසන්දනය කරලා බලන්න කියලා. හොඳයි අපි බලමු තවත් පැත්තකින් පොඩ්ඩක්. කියනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන දවසේ සක්‍ර දේවේන්ද්‍රයන්ට ආරාධනා කළා කතා කළා කියනලු දේවින්ද මගේ ශාසනය ලංකාවේ පවතිනවා අවුරුදු 5000ක් අන්න විජයයි 700ක් පිරිසයි ලංකාවට එනවා ඒ විජයයි 700ක් පිරිසයි ලංකාවයි ආරක්ෂා කරගන්න කියලා. ඒ කියන්නේ බුද්ධ ශාසනය 5000ක් කල් පවතිනවා අර පිරිස රකින්න ඒ හින්දා කියලා කියනවා නම් මොකටද රකින්න කියන එක? එහෙනම් පැහැදිලි. ඒ බුද්ධ ශාසනය රකින්න ආරක්ෂා කරගන්න කියන්නේ කියන එක අධ්‍යාරයි. එතනින්. හැබැයි ඒක වෙන්නේ නැහැ කවදාවත්. බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද? බුදුහාමුදුරන්ගේ දර්ශනය මොකක්ද කියලා තීරණය කළොත් බුදුහාමුදුරුවෝ කාටවත් ශාසනය ආරක්ෂාව බාර දෙන්නේ නැහැ. කාටවත් කවුරුවක්වත් රකින්න කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ. කියන්න හේතුකුත් නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඊට වඩා ගැඹුරු දර්ශනයක්. විජය කියන්නේ කවුද? විජය කියන්නේ මහා දාමරිකේ. විජය කියන්නේ මුළු රටටම එපා වෙච්ච පුද්ගලයෙක්. තාත්තා කෙනෙකුට මහා ජනතාව ඇවිල්ලා කියයිද මේ පුතාව මේ රටින් පිටුවහල් කරන්න කියන්න එපා පැත්ත පළාත කියලා යන්තම් හරි හදාගන්න පුළුවන් පුතෙක් නෑ. මිනිස්සුන්ගේ කීම අහලා තාත්තා පිට කළා දායිද පුතාව හොඳ පුතෙක් නම් හදාගන්න පුළුවන් පුතෙක් නෑ මහා දාමරිකකම් කරපු කෙනෙක්. ඉන්සයිඩ් කෙස් අඩක් මුඩු කළා පිටුහල් කළා දැම්ම විජයව. විජය ඒ කියන්නේ කුසල් කරපු කෙනෙක් නෙවෙයි. දෙව කවුද භාර්යාව කවුද කියලා තේරුම් ගන්නේ නැත්නම් මිනිස්කම නෙමෙයි. හැමතැනම ඕනෝන් වංචා කරනවා නම් මිනිස්කම නෙමෙයි. විශ්වාස මනසක් නැහැ. ඊළඟට මම මෙහෙම උදාහරණයක් ගන්නම්. ඔතෝ මම හිතනවා මේ බණ අහන කවුරුත් හරක් දැකලා ඇති. ඔය හරක් සාමාන්‍යයෙන් කොහේ හරි යනකොට පොල් පැලයක්, කෙසෙල් පැලයක් එහෙම දැක්කොත් ඔය වත්තක තියෙනවා. ඌ මොකද කරන්නේ? ඌ හිතනවාද මේක හිතවලා තියන්නේ මේ අත්තන්ට වගාවක් පිණිස ඒගොල්ලන්ගේ පරිහරණයට භෝගයක් සඳහායි මේ හිතවලා තියන්නේ. මම මේක ඇදලා ගන්න හොඳ නෑ කියලා එහෙම එක හැඟීමක් එනවද? පොඩ්ඩක් කතා කරමු බලන්න. එහෙම හැඟීමක් එනවද? නෑ. ඒ සතාට ඒක නිකන් ආහාරයක් වශයෙන් දැක්කා හොම්බ දැම්ම ඇදලා ගත්තා ඌට අවශ්‍ය නිසා. දැන් සාමාන්‍යයෙන් අපි මිනිස්සු. ඉතින් අපිත් යන්නේ එන ගමන් දකින්නවා අනුන්ගේ දේවල්. විජය අකුසල් කරපු එක්කෙනෙක්. ධම්මෝ හවේරක්ඛති ධම්මචාරින් කියපු බුදුහාමුදුරුවෝ එහෙනම් සක්‍රයාට කියයිද අන්න විජයව රැක ගන්න කියලා? මොකද කියන්නේ ඔයත්? කල්පනා කරලා බලන්න. ඒකකේ ධර්ම විනය දෙකට දාලා බලන්න කියලා ප්‍රශ්නයක් විසඳන්න ඕන. මේ බුදුදහමේ ප්‍රශ්නකට පිළිතුරු සපයන්න බොහොම පහසු දහම් කාරණා තියෙනවා. තුන්වත්නි අද වුණත් අපිට තියෙන ප්‍රශ්නේ විසඳන්න බුදුදහම ඇරෙන්න වෙන දහමක් මේ ලෝකේ නැහැ. අද අපි දන්නවා මුළු ලංකාවම එදා බුදුරජාණන් වහන්සේ නාගදීපයට වඩිනකොට යුද ගිනි ඇවිල්ලෙන්නට තිබුණා වගේම අදත් ඒ වගේ යුද ගිනි වලින් ඇවිලෙන රටක් ලංකාව. ඇයි එදා ඒත් යුද්ධ කළේ? ඒ සිංහාසනයට නේද? අදත් යුද්ධ කරන්නේ ඒකටම නේද? එදා යුද්ධ කළේ කවුද? එකම ජාතියක්. මාමයි බෑනයි දෙන්න යුද්ධ කළේ එදා. බුදුහාමුදුරුවෝ ඉන්නේ ඉස්සෙල්ලායි. නමුත් බුදුහාමුදුරුවෝ
ඒ අතම සුචරිතෙහි පිහිටුවා. සුචරිතෙහි පිහිටුවාට පස්සේ යුදය සංසිඳුණා. එහෙනම් යුදයක් සංසිඳෙන්නට නම් අපි සුචරිතය අගයන පිරිසක් වෙන්නට ඕනේ. අපි මිනිස්යන් වශයෙන් සුචරිතය අගයන්නේ නැත්නම් යුද්ධ සංසිඳෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ යුදය සංසිඳවන්නට යම් උපක්‍රමයක් යෙදුවා නම් ඒ උපක්‍රමය තමයි මිනිස්යාට මිනිස්කම කියන එක තේරුම් ගන්නට කියන එක කියලා දීම. මිනිස්කමෙහි පිහිටුවා සුචරිත පින්වත්නි තවත් ක්‍රමයකින් මම පෙන්වන්නම් ඕක විසඳ ගන්නට. අපි ලංකා වාසී බෞද්ධ අබෞද්ධ ඔක්කොගෙම සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොගෙම අහනවා ඔබලා කවුද කියලා. ඔබලා කවුද කියලා අහයි. එතකොට මම දන්නවා හුඟක් වෙලාවට මේ ප්‍රශ්නේ අහපුවාම හුඟක් දෙනා බලාගෙන ඉන්න ඇයි මේක ඇහුවේ කියලා. දැන් සිංහලත් ඉන්න තැනකදී එහෙම ඇහුවොත් ඒකලුත් බලාගෙන ඉන්නවා. ඔබලා කවුද කියලා ඇහුවොත්. හැබැයි ඔබලා මොකද කියලා ඇහුවොත් එතකොට කියන සිංහලයක් කියලා. දැන් හිතන්න අනිත් ඔක්කොගෙම ඇහුවොත් ඔය සිංහලය, ඔය මුස්ලිම්, ඔය ඔක්කොම පැත්තකට දාන්න. මොකද කියන කතාවේ සිංහලයවත්, කවුද කියන කතාවේ සිංහලයවත්, දෙමළවත්, මුස්ලිම්ලත් කියන එකක් නෙමෙයි අදහස් කරන්නේ. කවුද මොකද කියන එකෙන් අදහස් කරන්නේ ඔබ මිනිස්සෙක් කියන එකයි. ඔබ මිනිස්සෙක්ද? මිනිස්සෙක් නම් මන උස් වෙන්නට ඕනේ, නැත්තම් මිනිස් වෙන්නට බෑ. මන උස් නම් තිරිසන් වගේ වැඩ කරන්න හේතුවක් නැහැ. තිරිසන් වගේ වැඩ කරනවා නම් ඒ කියන්නේ මනුස්සකමක් එතන නැහැ. අනින්ට සලාපලා කටයුතු කරනවා නම් ඒක මිනිස්කම නෙමෙයි. අනුන්ගෙන් හොයාගෙන වංචා කරගෙන ජීවත් වෙනවා නම් මනුස්සකම නෙමෙයි. අම්මයි තාත්තයි අඳුරන්නේ නැත්තම් ඒ වගේම අම්මා පුංචි අම්මා නැන්දා අඳුරන්නේ නැත්තම් දැක්කහම අපේ අවශ්‍යතාවයේ තියෙන නිසා අපි ඒක එකපාරට ගන්න ගියොත් ඒ කියන්නේ අපිත් ඒකට හොම්බ දාන්න ගියොත් එහෙම අපි කවුද? අපි හරක්. ඒ කියන්නේ කෙලින්ම මේ ක්‍රියාවෙන් හැඟවෙනවා පුද්ගලයා මිනිස් වෙන්නේ නැහැ, පුද්ගලයා තිරිසනෙක් කියලා. බල්ලෝ කොටි ව්‍යාග්‍රයෝ Tamanට ගොදුරක් දැක්කොත් මොකක් හරි කමන්නේ අනුන් ගැන හිතනවද? Tamanගේ අවශ්‍යතාවයෙන් නම් පැන්න බැහැගත්තා. අනේ මේ සතාගේ ජීවිතයක්, මේ මිනිස්සයා මිනිසෙක්, මම මේ මිනිසයන්ට හිංසා කරන්න හොඳ නැහැ කියන එකක් හිතනවද? නැහැ. ඒ සතා වුණත් අනිත් සතාට හිංසා කරන්න ඕනේ කියලා හිතනවද? හිංසා කරන එක හොඳ නැහැ කියලා හිතනවද? නෑ, කවදාවත් එහෙම හිතන්නේ නැහැ. එකපාරට ගොදුරට පනිනවා. මිනිස්සු කියන જાතියත් එහෙමනම් තමන්ගේ අවශ්‍යතාවය සඳහා අනුන්ගේ ජීවිතය ගැන සැලකිල්ලක් නැතුව, අනුන්ගේ ජීවිතය තුච්ඡකර සලකන්නේ නැතුව, තමන්ගේ වාසිය, තමන්ගේ ධනය, තමන්ගේ පහසුව සඳහා අනුන්ව බිලි ගන්නවා නම් ඒ කියන්නේ මිනිස්කමද? නෑ, කවදාවත් ඒක මිනිස්කම වෙන්නේ නෑ. ඒක තිරිසන් ගතියයි. එහෙනම් දැන් අපේ රටේ මිනිස් වේශයෙන් ඉන්නේ කවුද? මිනිස් වේශයෙන් රට පුරාම විසිරී ඇත්තේ කවුද? මිනිසුන් නෙමෙයි, තිරිසන්නෝ. කෙලින්ම කියන්නට ඕන දේ තමයි තිරිසන්නෝ. ಜಾති, ආගම්, කුල, ගෝත්‍ර පැත්තකින් කියන්න, පැත්තකින් කියලා ඕනෝන්ගේ ක්‍රියාකලාපයන් දෙස දිහා බලන්න, පොඩ්ඩක් බලලා තීරණය කරන්න අපි කවුද කියලා. අර පිටින් පෙන්න රූපේ දිහා බලලා තීරණය කරන්න එපා. නජච්ඡා වසලෝ හෝති, නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ, කම්මනා වසලෝ හෝති, කම්මනා හෝති බ්‍රාහ්මනෝ. සිංහලයෙක් හින්දා නෙමෙයි උසස් වෙන්නේ හෝ පහත් වෙන්නේ හෝ, දෙමළෙක් හින්දා නෙමෙයි උසස් වෙන්නේ හෝ පහත් වෙන්නේ හෝ, මුස්ලිම් කෙනෙක් හින්දා නෙමෙයි උසස් වෙන්නේ හෝ පහත් වෙන්නේ හෝ, උසස් පහත් වෙන්නේ ඔවුනෝන්ගේ ක්‍රියාදාමයන් හේතු කොටගෙනයි. පින්වත්නි, ඕනෝන්ගේ ක්‍රියාදාමයන් හේතු කොටගෙන උසස් පහත් ભેදය ඇති වෙනවා කියලා දන්නවනම්
අපි කාටවත් ඕනෝන් අභිභවා යන්නට අත්ුක්කංශන පරවම්බනේ දෙන්නට අනුන් උසස් කළා සලකන්න තමන් පහත් කළා හරි තමන් පහත් කළා තමන් උසස් කළා අනුන් පහත් කළා සලකන්න හරි පුළුවන් කමක් නැහැ. මේ කාරණේ හොඳට දැනගන්න ඕනේ. සිංහලයන්ට බෑ අපි උසස් ජාතියක් කියලා කියන්නේ. සිංහල වූ පමණින් ඒක කියන්න බෑ. සිංහලයා ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් වුණා තමයි ඉතිහාසයේ. ඒක දැන් නෑ දැනගන්නට. ඒ ඉතිහාසයේ තවදුරටත් ඒක නෑ. සිංහලයන්ට වැඩි හොඳ සත්පුරුෂ මිනිස්සු අනිත් ජාතීන් අතර ඉන්නවා. මං කියන්නේ සිංහලයන් අතර නෑ කියලාම නෙමෙයි. සමස්තයක් වශයෙන් ගත්තොත් නෑ. ඇයි? සිංහලයා ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් වුණේ පින්වත්නි අවුරුදු 2000 ගණනක් තිස්සේ පෝෂණය වෙලා ආපු අර බෞද්ධ ශිෂ්ටාචාරයේ බෞද්ධ සංස්කෘතියට පිටවන්නටයි. ඒකේ මුවාවෙන් තමයි සිංහලයා ශ්‍රේෂ්ඨ වුණේ. ලෝකයක් ඒක පිළිගන්නවා. මේ ඇත්තන්ගේ මෙන්න මේ චාරිත්‍ර නිසා මේ ඇත්ත ශ්‍රේෂ්ඨ වුණේ කියලා. අද ඒවා අපි ගාව තියනවද? පින්වත්නි අහන්න නැතිනේ. පහුගිය දවසක කිව්වා එක ඇමතිවරයෙක් ලංකාව කියන එක තවදුරටත් සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා. ඒ කියන්නේ ඒ ඇමතිවරයා මුස්ලිම් ඇමතිවරයෙක්. ඒ ඇමතිවරයා එහෙනම් කෙලින්ම පිළිගත්තේ මොකද්ද? ලංකාව සිංහල බෞද්ධ රටක් කියන එක නෙමෙයිද? තවදුරටත් සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියව එකෙන් අදහස් කරේ මොකද්ද? ලංකාව සිංහල බෞද්ධ රටක්. තවදුරටත් බෞද්ධ නොවෙන්නට හේතුව කියනවා. මේක සිංහල බෞද්ධ රටක් නම් කොහොමද මේ දුරාචාර මෙච්චර පවතින්නේ? කොහොමද මත්පැන් රට පුරා මෙච්චර පැතිරෙන්නේ? මේක සිංහල බෞද්ධ රටක් නම් එහෙනම් තවත් විදිහකින් ඒ ඇමතිවරයා කලේ සිංහල බෞද්ධයා කියන කෙනා බොහොම ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා පිළිගත් එක නෙමෙයිද? දුරාචාරයෙන් තොර බොහොම සුචරිතවත් කෙනෙක් සිංහල බෞද්ධයා කියන එක නෙමෙයිද මේ මහත්තයා පිළිගත්තේ? නිසා මේ මහත්තයාට දොස් කියන්න නෙමෙයි, මේ මහත්මයා ගැන පපරහින් බලන්න නෙමෙයි තියෙන්නේ. සිංහල බෞද්ධයෝ අඬා වැළපෙන්නට ඕනේ අර වචනේ අහලා. මේ වෙසක් පොයත් දෙකලා වැළපෙන්න ඔයත් පුළුවන් තරම් සන්තෝෂ වෙන්න බෑ පින්නත්නි. බෞද්ධයන්ට වෙසක් කිය සතුටු වෙනවා. පින්නත්නි මම නම් ලෑස්ති නෑ නිකන් මේ ඔළුව අත ගන්නට. පොඩ්ඩක් රිද්දලා හරි ආපස්සට හරවලා ගන්නට ඕනේ නේද? ඔළුව අතගගා යට කරන්න හදනකට වැඩිය රිද්දලා නැගිටවලා ගන්න එකයි වටින්නේ පොඩ්ඩක්. අරගෙන හරිගස්ස ගන්නට ඕනේ. තොරන් බැන්දට බෞද්ධ වෙන්නේ නෑ බුදුහාමුදුරන්ගේ නාමයෙන්. මහා වෙසක් කූඩු ගැහුවට බෞද්ධ වෙන්නේ නෑ බුදුහාමුදුරන්ගේ නාමයෙන්. තනින් තන මහා නූඩල්ස් දන්සල් කියලා මහා දන්සල් කියලා දන්සල් ගැහුවට බෞද්ධ වෙන්නේ නෑ. ඔය ඔක්කොම කර පංච දුස්චරිතය මේ රටේ පැතිරිලා නම් තියෙන්නේ. මොකද්ද මේකේ තියෙන බෞද්ධකම? බුදුහාඳුරංග මතක් කර අරව කරන්නේ මේ බුදුහාඳුර කියපු දේ පැත්තකට දාලා ඒ බුදුහාඳුරන් කරන නින්දාවක් නෙමෙයිද? මං කියන්නේ දන්සල් එපා කියන එක නෙමෙයි, මං කියන්නේ තොරන් එපා කියන එක නෙමෙයි, මං කියන්නේ කුඩු එපා කියන එක නෙමෙයි. ඒවා අවශ්‍යයි. ඒවා අවශ්‍යයි. හැබැයි බුදුහාඳුර මොකද කිව්වේ? පරිනිර්වාණ මොහොතේ කියනවා දෙවියන් දේව ගඳින් මලින් සුව ආදී වශයෙන් බුදුහාමුදුරන්ගේ බුද්ධ ශරීරයට උපහාර දක්වනකොට ආනන්ද මේ දේවතාවන් මෙවැනි උපහාර දක්වන්නේ තථාගතයන්ට පුද පිණිසයි. නමුත් මේ එකකින්වත් නියමාකාරයෙන් තථාගතයන් පිදුවා වෙන්නේ නැහැ. තථාගතයන් නියමාකාරයෙන් පිදුවා වෙන්නට නම් ධර්මානුධර්ම ප්‍රතිපන්න වන්නට කියපු දේ කරන්න ඔයයන් ගිහියන් වශයෙන් ඔයයන්ට කිව්වේ පංචිල් රකින්නට කියලා. පංචශීලය ගැන තුට්ටුවකට සලකන්නේ නැත්නම් තවදුරටත් අපි කියනවාද අපි බෞද්ධයෝ කියලා? කවුද පංචශීලය ගැන තුට්ටුවකට සලකන්නේ නැත්තේ? දැන් අවුරුදු 35ක විතර කාලයක් තිස්සේ ඉඳන් මුලින් ඉඳන් අගටම එහෙම තමයි. යම් දවසක මේ රටේ දේශපාලන ඉතිහාසයක් කියලා එකක් ඇති වුණා. ටික දවසක් යනකල් හොඳට තිබුණා. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ තනිකරම මේ ලංකාව බෞද්ධකම අමතක කරලා දාලා නෙවෙයිද වැඩ කරේ.
අවුරුදු 30ක විතර කාලයක් තිස්සේ ආපු හැම රජයක්ම ලංකාවේ පංච දුස්චරිතේ නෙමෙයිද වැසුරෙව්වේ ලංකාව පුරා. පින්වත්නි අපි හිතමු දැන් මේ යුදගිනි ඇවිලෙනවා මේ රටේ. ඇයි යුදගිනි ඇවිලෙන්නේ? දැන් මේ යුදගිනි ඇවිලෙනවා කිය මේවට විසඳුම් හොයනවා. පින්වත්නි දැනගන්න විසඳුම තියෙන්නේ බුදුදහමේ ඇරෙන්නට දේශපාලනඥයන්ගේ ඔළුවල නෙමෙයි කියලා. ඔය දේශපාලන ලෝකේ ගත්තාම ඔය දේශපාලන ලෝකේ කාගේද ආධ්‍යාත්මික පිරිසිදු බවක් තියෙනවා කියලා කියන්නේ? ආධ්‍යාත්මික පිරිසිදු බවක් තියෙන්නට නම් එතනත් ආතුල පංචශීල ප්‍රතිපදාව සඳහා උත්සාහයක්වත් තියෙන්න ඕනේ අඩු ගන්න. පංචශීල ප්‍රතිපදාව තහවුරු කරන්නට පුද්ගලයෙක් ගාව උත්සාහයක්වත් තියෙන්න ඕනේ. කෝ උත්සාහය? අපි ගමු අපේ මැති ඇමතිවරුන් පිළිබඳව අපේ රටේ ඉන්න පින්වත්නි මේ කියන්නේ ආණ්ඩුව වලට රිද්දන්න නෙමෙයි. මගේ ප්‍රතිපත්තිය ආණ්ඩු පෙළන එක නෙමෙයි. හැබැයි මගේ එක ප්‍රතිපත්තියක් තියෙනවා ආණ්ඩුවකට රිද්දෝල හරි පැත්තට දා ගන්නට ඕනේ. ඒක කල යුතුද නැද්ද? මම හිතනවා භික්ෂුවකගේ යුතුයකම ඒකයි. රිද්දලා හරි පැත්තට දා ගන්නට ඕනේ. එහෙයි කියන එක නෙමෙයි භික්ෂුවකගේ යුතුයකම වෙන්නට ඕනේ. බලන්නට කොයි ඇමතිවරයාටද කොයි മന്ത്രിවරයාටද මත්පැන් හල් දෙකක් විතර එකක් දෙකක් ලංකාවේ අයිතිව නැත්තේ? කල්පනා කරලා බලන්න පොඩ්ඩක්. ඒ කියන්නේ මේ ප්‍රදේශයක නායකයෙක් නේද? ප්‍රදේශයක නායකයෙක් කියන්නේ ප්‍රදේශයේ ජනතාව හිත නමන්න ඕනේ යාට. මේ නායකයෝ අද දවසේ පොඩ්ඩක් හිතන්න. ප්‍රදේශයකට හෝ රටකට හෝ නායකත්වයක් පත් කරන්නේ මහ ජනතාව. ඒ ඇත්තන්ට හිත පහත් කරන්න බලාගෙන, ඒ ඇත්තන්ට ගෞරව කරන්න බලාගෙන. එහෙමද නැද්ද? නායකත්වයක් ජනතාවගේ නායකත්වයක්. අර වගේ තැබෑරුම් දාගෙන ඉන්න ඇත්තන්ට මහ ජනතාවට පුළුවන් ද හිත පහත් කරන්න? මරවර බලයෙන් රජ කරන ඇත්තන්ට පුළුවන් ද මහ ජනතාවට හිත පහත් කරන්නට? බෑ පින්වත්නි. කවදාවත් කරන්න බෑ. ওই තත්ත්වය උඩ කවදාවත් මේ රටේ සමගියක් සාමයක් ඇති කරන්න හම්බ වෙන්නේ නෑ. පින්වත්නි කොයි රටකද කොයි රටක්ද දුෂ්චරිත ප්‍රදාවෙන් දිනු වෙලා තියෙන්නේ? කොයි රටක්ද දුෂ්චරිතයෙන් දිනු වෙලා තියෙන්නේ? පින්වත්නි දුෂ්චරිතය පැතුරුණා නම් යම් තැනක එතන පරිහානියක්ම මිසක් එතන දිනුවක් නෑ. එහෙම දැන් ඔය ඇත්තන්ට මම මේ වෙලාවෙන් මම කියනවා මම බුදුදහම අතහරිනවා. කවුරු හරි පෙන්වුවොත් දුෂ්චරිත ප්‍රතිපදාවෙන් දිනු වෙලා තියෙන රටක් කිව්වොත් කොහේ හරි පංච දුෂ්චරිත ප්‍රතිපදාවෙන් ඔය මත්පැන් ආදී ඔය දේවල් කළා දිනු වෙලා තියෙන රටක් කියන්න බලන්න. මිනිසුන් වශයෙන් ජීවත් වෙන රටක් කියන්න බලන්න. එහෙම පෙන්වුවොත් මම මේ බුදුදහම අතාරිනවා. මං හිතන්නේ කාටවත් හිතන්නේ නෙමෙයි. ඊට වශයෙන්ම කිසි කෙනෙකුට බෑ පෙන්වන්න එහෙම දිනුවක් මේ ලෝකේ කොතනකවත් තියෙනවා කියලා. මෙච්චර උදාර දහමක් අපිට තියෙද්දි මොනවද මේ අපි කරන්නේ? කොහෙද මේ යන්නේ? මේ රට සකස් කරන්න නම් සුචරිත ප්‍රතිපදාවට එන්නටම ඕනේ. ඕකට එන්නේ නැතුව කවදාවත් රට හදන්න පුළුවන් කමක් නැහැ. ඇයි අපි මේ තත්ත්වයටපත් වෙන්නේ? ඇයි අද අපි යුද්ධ කරගන්නේ මේ? දුෂ්චරිතේ හින්දායි. වෙන කාරණාවක් නිසා නෙමෙයි. පින්වත්නි ප්‍රශ්නයක් විසඳන්නට ඕනේ නම් පළස්තර බෑ. පළස්තර වලින් කරන්න බෑ. පළස්තර දාන්නම හරියට සුද්ධ කරන්නේ නැතුව මොකද වෙන්නේ? පළස්තර දානවා කියන්නේ හරියට සුද්ධ කරනවා කියන එක නෙමෙයි. හරියට දැන් තුවාලයක් වුණත් බලන්න. හරියට සුද්ධ කරන්නේ නැතුව පළස්තරයක් දැම්මොත් මොකෝ වෙන්නේ? ඒක අහන්න. ඇතුලෙන් කුණු වෙලා යන්නේ නැද්ද? දැන් මේ තියෙන කුණු වෙලා නෙමෙයිද? නැද්ද? පසුබිම කුණු වෙලා නෙමෙයිද? කුණු වෙලා තියෙන්නේ ඔක්කොම. දැන් ගඟ ගහනවා හැමතැනම. සුද්ධ කරන්න ඕනේ. ඒක නිසා දැනගන්න මහජාතියක් පාවලා දීලා මහජාතියකට අසාධාරණයක් සිද්ධ වෙන පැත්තට වැඩ කරලා සුළු ජාතියක් සන්තෝෂ කරන්න ගිහිල්ලා කවදාවත් ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ. ඒක තමයි අද උගත් ඇත්තන්ගේ ඔළුවල තියෙන්නේ. උගත් ඇත්තන්ගේ විනාතේ උගත්කමින් බෑ ওই ප්‍රශ්නේ විසඳන්න. ඔය පැත්ත විසඳන්න බුද්ධියක් ඕනේ.
බුද්ධියක් ඇති වෙන නම් මානසික පාරිශුද්ධිය අත්‍යවශ්‍යයි. පුද්ගලයාට හිතන්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕනේ. උගත් කියලා කියන්නේ පින්වත් නේ උගන්නන දේ ගත්තා කියන එකයි. උගන්නන දේ අරගෙන ඒක කොල කෑල්ලකට දාලා ඒකෙන් ගන්නවා මෙන්න මෙච්චරයි එයා දැනගත්තේ කියලා හිත. ඕක බුද්ධිය නෙමෙයි. බුද්ධිය කියන එකට උගත්කම් ඕනේ නැහැ. බුද්ධිය කියන එකට ඕනේ හිතන්න පුළුවන් නුවණ. ඒකයි කිව්වේ නා චින්තයන්තු පුරිසු විශේෂ මධි ගච්ඡති. හිතන්නේ නැති තැනත්තා කවදාවත් විශේෂත්වයකට පත්වන්නේ නැහැ කියලා කිව්වා. හිතලා බලන්නට. යන්න මුලට ඇයි මේ යුද්ධය ඇති වෙන්නට හේතුව? ක්‍රම දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් බුද්ධිමත් නැති ඇත්තන් කරන්නට. බුද්ධිමත් නැති ඇත්තන්ට කරන්න මේ යුද්ධය සම්බන්ධයෙන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් පැලැස්තර දාන එක. අනිත් එක සමූල ඝාතනය කරන එක. මුලින් ඉඳන් අගටම දරුපැටියගේ පටන් ඔක්කොම විනාශ කළා දාන එක. කරන්නේ සමහර රටවල් කරන්න පුළුවන් දේවල් මිනිස්සුන්ට කරන්න පුළුවන් දේ වගේ දේවල් බෑ. මිනිස්සුන්ට ඒ වගේ දේවල් කරන්න බෑ. පින්වත්නි මිනිස්සු කියන්නේ යක්කු නෙමෙයි. මිනිස්සු කියන්නේ අනිත් පැත්තන්ගේ ජීවිතවලට ගරු කරන පිරිසක්. අනිත් පැත්තන්ගේ ජීවිත විනාශ කරලා ඒ ලේයින් මාසෙන් සතුට වෙන පිරිසක් නෙමෙයි මිනිස්සු කියලා කියන්නේ. මිනිහා කෙරේ තියෙනවා කරුණාවක්, දයාවක්, අනුකම්පාවක් කියන එක. ඒ නිසා ඒ සමූල ඝාතනය කරනවා කියන ඒවා කරන්න බෑ මිනිස්සුන්ට. අපි මේ ප්‍රශ්නේ විසඳන්නට යන්නට ඕනේ ප්‍රශ්නේ ඇති වුණේ කොහොමද කියලා. මොකද්ද බෞද්ධ සිද්ධාන්තය? ප්‍රශ්නයක් විසඳන්නට නම් ප්‍රශ්නයට හේතුව බලන්න, හේතුව බලලා හේතුව නැති කරන්න, එතකොට ඵලය නැති කරන්න පුළුවන්. හේතුව බලන්න මොකද්ද කියලා. එච්චරයි විසඳුමට තියෙන්නේ. අමාරු දෙයක් නෙමෙයි. හේතුව කොහෙද ඇති වුනේ? නිදහස ගත්තද යම් තැනක? නිදහස ගත්ත තැන් ඉඳන්ම හේතුව මතු වුණා. නිදහස ගන්නකොටම හොඳ හිතින් නෙමෙයි නිදහස ලැබුණේ. අද අපි නිදහස ඇගෙව්වට හොඳ හිතකින් ලැබිච්ච නිදහසක් නෙමෙයි. ලංකාවේ ඇතුළත හිටපු ඇත්තන්ම 50ට 50යි කියන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළේ නැද්ද? නැද්ද? 50ට 50යි කියන ප්‍රතිපත්තිය ඉදිරිපත් කළේම කුහක චේතනාවකින් නෙමෙයිද? ඒ කියන්නේ බලලෝභයයි එතන තිබුණේ. ඒ බලලෝභය හේතු කොටගෙන ලංකාවේ එවකට අගමැති වෙච්ච පළවෙනි තැනත්තා දැනගත්තා මේකෙන් වෙන්නේ මොකද්ද කියලා. මොකද සාමාන්‍ය දෙයක් සුළු ಜಾති නොකරන එක කොයි තැනකත්. නමුත් මහ ජාතික නායකයෙක් ඥානවන්තව කටයුතු කරන්න ඕනේ. මොකද ඒ නායකයා ඥානවන්තව කටයුතු කළා එදා. ඒ නායකයා දැනගත්තා රටේ ජනතාව මේ විදිහට කොටස් වෙලා ඉන්න ගියොත් රටේ ප්‍රශ්නේ අවුල් ජාලාවක් වෙනවා. ඒ නිසා රටේ ජනතාව විසිරෙන්නට හැදුවා නේද? කටයුතු කළා නේද? එහෙම නොකරනම් අද අනුරාධපුර පොළොන්නරු අම්පාර ඔය පැති මොකද වෙන්නේ? කල්පනා කරලා බලන්න පොඩ්ඩක්. ඒක එහෙම නොකළා නම් එතනින් පස්සේ හිටපු කොයි ජනනායකයාද ඒව දියත් කළේ ඉදිරියට? ඒවා ඉදිරියට දියත් කළා නම් අද මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිය පුදුම සමගියකින් ඉන්නවා. ඒ වගේම මේ රට මහා සෞභාග්‍යමත් රටක් එහෙනම්. එතනින් මෙහා හිටපු හැම නායකයෙක්ම තම තමන්ගේ දේශපාලන බලලෝභය නිසා ඒ ඔක්කොම නැවැත්තුවා. නීතිය පැති දෙකට දෙපැත්තක් වුණා. දෙවිදියක නීතිය. භූමියේ නීතිය හරි එක එක ජන කොට්ටාස වලට එක එක විදියට උන්නේ නැද්ද? දැන් මේ වගේ මේ පැති වලට ආපහම මේ පැති වල භූමි නීතිය මේ જાතියට එකක්, අර පැත්තේ සිංහල ජාතිය භූමි සිංහලයන්ට ඒ භූමි නීතිය එකක් වුණා එකම රට ඇතුලේ. ප්‍රශ්න අවුල් වෙන්නේ නැද්ද? ප්‍රශ්න අවුල් වෙන්න හේතුව ඕකයි. ඊගාවට හැමතිස්සෙම ස්වභාවයෙන් මොකද වුනේ? සුළු ජාතීන් උත්සාහ ගත්තා මුල ඉඳන්ම දියුණු වෙන්නට. ඒ ඇත්තන්ගේ අයිතිවාසිකම් දිනා ගනිමින් ඒගොල්ලෝ දියුණු වෙන්න උත්සාහ ගත්තා. මහ ජාතිය මොනවද කළේ? මහ ජාතිය මුල ඉඳන්ම කළේ කෑලි කෑලි වලට බෙදි බෙදි කුරල් කාගත්ත එක නෙමෙයිද? පින්වත් මතක් කරලා දෙන්නම් අතීතයෙන් පාඩම් අරගෙන අනාගතයත් වර්තමානයේදී අනාගතයත් හදා ගන්නට ඕනේ. ඒකයි කරන්න ඕන දේ. අතීතයේදී මොකද වුනේ? ඩී.එස්.එල්. නායක මහත්මයාගෙන් පස්සේ ආව නේද
දඩිසේනානායක මහත්මයා. දඩිසේනානායක මහත්මයාගෙන් මොකද වුනේ? බණ්ඩාරනායක මහත්මයා ඊගාවට කවුද? පිලිප් ගුණවර්ධන මහත්මයා, එන්.එම්. පෙරේරා මහත්මයා, පීටර් මහත්මයා මේ වගේ ඇත්තන් නිසා මහා ජනතාව කෑලි කෑලි වලට කැඩුනේ නැද්ද? මේ රටේ ජනතාව කෑලි 5කට වෙන් වෙලා එන කොටා ගත්තේ නැද්ද? මහා ජාතිය මෙහෙම එන කොටා ගත්ත එකෙන් දිනුනාද මහා ජාතිය? දවසින් දවස මොකද උනේ? මේ දේශපාලන ભેදයේ හේතුවෙන් මහා ජනතාව එකිනෙක එන කොටා ගනිමින් හැමදාම පරිහානිය මුඛයට ලං වුණා. කවදාවත් එතනින් පස්සේ රට දිනුනාද? එතනින් පස්සේ පුද්ගලයෝ දිනුනා. රට කොයි හැටි එක? ඒ පුද්ගලයෝ දිනුනා මෑත භාගයේදී. ඒ අතීතයේ දේශපාලනඥයෝ තමන්ගේ ධනය වියදම් කළා රට වෙනුවෙන්. දැන් බණ්ඩාරනායක මහත්මයලා, පිලිප් ගුණවර්ධන මහත්මයලා වගේ ඇත්තෝ රට වෙනුවෙන් තමන්ගේ ධන සම්පත් වියදම් කරලා තියෙනවා. අද මොකද වෙන්නේ? අද ඒකේ අනිත් පැත්ත. අද හැම දිනෙකම රටේ නායකත්වයක්, ප්‍රදේශ නායකත්වයක් තෝරගන්නේ මොකක් නදහද? කල්පනා කරලා බලන්න. මේ රටක ප්‍රතිපදාවද මේක? කවදද රටක් දියුණු වෙන්නේ? කවදද රටක ප්‍රශ්න විසඳෙන්නේ? අහිංසක මිනිස් ජීවිත බිලි වෙන එක විතරයි සිද්ධ වෙන්නේ ওই ප්‍රතිපදාවෙන්. කවදාවත් රටක මුල හැදෙන්නේ නැතුව රටේ මැදින් හදන්නවත් අගින් හදන්නවත් පුළුවන් වෙන්නේ නෑ. අද හරිය අපි තීරණය කරගන්න ඕනේ මොකද්ද අපි කළ යුත්තේ කියලා. පින්වත්නි, දැන් දිගින් දිගටම මහා ජනතාව, මහා ජාතිය, සිංහලයන් කියන කොටස විශේෂයෙන්ම සිංහල බෞද්ධයන් අන්ත ප්‍රපාතයට ඇදගෙන වැටුණා. අද 70%ක් විතර සිංහල බෞද්ධයෝ මේ රටේ දුප්පත්තු නෙවෙයිද? 70%ක් විතර සිංහල බෞද්ධයෝ දුප්පත්තු මේ රටේ. දිගින් දිගටම වෙන්නේ මොකද්ද? දුප්පත්. ලංකාදීප පත්තරේ තියෙනවා. පින්වත්නි, ඒ ලංකාදීප පත්තරේ කියන්නේ දවසකට මැරෙනවා කියලා මිනිස්සු 500ක් මැරෙනවා කියලා ලංකාවේ දුප්පත්කම හේතු කොටගෙන ඇතිවන රෝග වලින්. දුප්පත්කම හේතු කොටගෙන ඇතිවන රෝග වලින් 500ක් මැරෙනවා කියලා. එතකොට ඒ දුප්පත්කම හේතු කොටගෙන 500ක් මැරෙනවා නම් දුප්පත්කම කොච්චර රටේ ඇති කියලාද හිතන්නේ? කල්පනා කරලා බලන්නට. එතකොට මේ පැත්තේ මහජාතිය දුප්පත් බවට පත් වෙද්දී සුළු ජාතීන් උත්සාහයෙන් වීරයෙන් නැගීගෙන එන්නදී කවදාවත් රටේ සමගියක් ඇති වෙනවද? කවදාවත් රටේ සාමයක් ඇති වෙනවද? ඇති වෙන්නේ නැහැ. මහජාතිය පරිහානියට පත් වෙලා සුළු ජාතියකට කවදාවත් රටක සැනසෙල්ල ඉන්න හම්බ වෙන්නේ නැහැ කියලා දැනගන්නට. එහෙනම් ප්‍රශ්නේ විසඳන්න මොකද්ද කරන්න ඕනේ? මහජාතිය ඉස්සෙල්ලා සමෘද්ධිමත් වෙන්න ඕනේ. මහජාතිය දුෂ්චරිතයේ ගලලා මහජාතිය සමෘද්ධිමත් වෙයිද? කවදාවත් නැහැ. මහජාතිය සමෘද්ධිමත් වෙන්නේ නැහැ. මහජාතිය පරිහානියෙන් පරිහානියට බලන්න. මහජාතිය පිරෙන්න ප්‍රධාන හේතු දෙකක්. දුම්මත් පැන්, මත්කුඩු. මේ තුනෙන් තමයි මහජාතිය පිරෙන්නේ. නමුත් රාජ්‍ය අනුග්‍රහයන් දිගටම ලැබුණේ මොනවටද? මේවටයි. බලන්නකෝ අවුරුදු 20ක් 30ක් විතර ඉඳන් දිගටම එන හැම රජයක්ම ධනෙ ඉපෙව්වේ මොනවෙන්ද? එන හැම ආණ්ඩුවක්ම වගේ සල්ලි ඉපෙව්වේ මොනවෙන්ද? දුම්, මත්පැන්, ගණිකා නිවාස, අනිත් දුරාචාර, රේස්, ඔය සූදු ඕවෙන් තමයි ආණ්ඩු ධනෙ ඉපෙව්වේ. ඕවට ගොදුරුනේ කවුද? මුස්ලිම් ජනතාව නෙමෙයි, දෙමළ ජනතාව නෙමෙයි. ඕවට ඔක්කොම ගොදුරුනේ කවුද? සිංහල බෞද්ධ ජනතාව. කවුද සිංහල බෞද්ධ ජනතාව වට ගොදුරු කෙරුවේ? සිංහලයාගේ ආණ්ඩු, සිංහල නායකයෝ. සිංහල නායකයෝ සිංහලයාව මේ තත්ත්වයට ඇදලා දාපුවාම රටක් දියුණු වෙයිද? රටක ප්‍රශ්න විසඳෙයිද? කවදාවත්. ඉතින් දැනගන්නට කවදාවත් දුෂ්චරිතය වර්ධනය කළා රට ඇතුලේ මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියලා අන්තිමට නවතින්නේ කොතනකින්ද? සිංහලයෝ නැත්තටම නැති වෙලා මේ රටේ. අවුරුදු 50යි සිංහලයා තව පවතින්නේ. අවුරුදු 50ක් යනකොට එතනින් පස්සේ සිංහලයට යන මං නැති වෙනවා. දැනගන්න කවුරුත් අද ඉන්න හැම දේශපාලනඥයෙක්ම දැනගන්නට මේ රටේ සිංහල
දෙමළ මුස්ලිම් කියන මේ වර්ග තුන සමගියෙන් තියන්නට කටයුතු කරන්න තියෙන්නේ ඔය ඇත්තන්ට තව දශක දෙකයි. තව දශක දෙකකට වැඩි නෑ මොකක්වත් කරන්නට. මේ දශක දෙක ඇතුළත මේ රට සුචරිතයට හරවගෙන මේ රටේ මහ ජනතාව දියුණු වෙන්නට මහ ජනතාව සෞභාග්‍ය සම්පන්න කරන්නට එන ආණ්ඩු කටයුතු කළේ නැත්නම් දැනගන්නට ඊට පස්සේ මහා ලේ වැගිරීම් මේ රටේ ආගම් කෝලාහල, ජාතිවාදී කෝලාහල මහ ජනතාව ඕනෝනන කොටා ගැනීම වලකින්නේ නැහැ කියලා. අදත් ඒවට කටයුතු සකස් වීගෙන යනවා මේ රටේ. එයි පාලකයන් කල්පනා කරන්නේ නැහැ. ජනනායකයන් කල්පනා කරන්නේ නැහැ. ඒ හැම එක්කෙනාම තම තමාගේ පාලන බලය හරි තම තමන්ගේ ඓශ්වර්යයන් හරි රැක ගන්නට කටයුතු කරමින් සිටින්නේ. මම මෙහෙම කිව්වට කවුරුත් අමනාප වෙන්න ඕනේ නැහැ. මුළු රටම දන්න දෙයක්. දන්න දේ මතක් කරලා දීමක් විතරයි මේ කරන්නේ. මේ ක්‍රමෙන් නම් මේ ප්‍රශ්න විසඳන්න බෑ කියලා. අපි මෙහෙම තියා මහියංගනේ මේ නාගදීපේදී තියා බුදුහාමුදුරුවෝ ඇවිල්ලා මෙතන බණ කිව්වා. ජනතාවට අවශ්‍ය නැත්නම් ජනතාව සුචරිතේ ප්‍රතිපදාවට පිවිසෙන්නට එනම් කරන්න දෙයක් නැහැ. ජනතාවට උමනාව තියෙන තෝනේ සුචරිතයට පිවිසෙන්නට. එනම් පින්වත්නි අපේ රටට මේ ප්‍රශ්නේ විසඳන්නට අවශ්‍ය වෙන්නේ යුද හමුදාවක් නෙමෙයි. අපේ රටට මේ ප්‍රශ්නේ විසඳන්නට අවශ්‍ය වෙන්නේ සුචරිතයේ ගරු කරන මහා ජාතියට ආදරේ තියෙන ජාති වාත්සල්‍යයක් ඇති ජනනායකයෙක් අවශ්‍යයි. සුචරිතයේ ගරු කරන සුචරිතයේ ගරු කරන්න කියන්නේ බුද්ධිමත්. ඒ කියන්නේ උගත් නෙමෙයි සුචරිතයේ ගරු කරන. සුචරිතයේ ගරු කරන තැනැත්තා මානසික සංවරයකින් යුක්ත කෙනෙක්. ඒ මානසික සංවරයකින් යුක්ත කෙනාට පුළුවන්කම තියෙනවා හිතාමතා කටයුතු කරන්න. සාමාන්‍ය දැනීමක් නේ. මනස අවුල් නම් හිතාමතා කටයුතු කරන්න තත්ත්වයක් නැහැ. මානසික සංවරයක් තියෙන කෙනාට තමයි සියුම් විදිහට හිතලා කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඒ සියුම් විදිහට හිතලා කටයුතු කරන්න සුදුසු නායකත්වයක් ඕනේ. ඒ නායකත්වයේ සුචරිතය අගයන නායකත්වයක් වෙන්නට ඕනේ මේ රටට. දුස්චරිතය අගයන නායකත්වයකට කවදාවත් මේ රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙන්නේ නැහැ පින්නත්. නිසා ඒ ප්‍රශ්න විසඳන්නට අපි කවුරුත් මේ විසංගේ අදිෂ්ඨාන කරන්න ඕනේ. අවුරුදු 20ක් යන්න ඕනේ නැහැ. අවුරුදු 5කින් කරන්න පුළුවන්. අවුරුදු 5ක් යන්නේ නැහැ. අවුරුද්දකින් කරන්න පුළුවන් උත්සාහ ගත්තොත්. මොකද හේතුව? මේ ඔක්කොම වෙනස් කළා. පින්නත් ඔය හාමුදුරුවෝ කිව්වට කොහොමද ඕවා කරන්නේ කියලා නම් හරි ලේසියෙන් ගැලවෙන්න පුළුවන්. මම දන්නවා මෙහෙම කියනකොට දැන් කියන්න ලෑස්ති ගොඩාක් දෙනා ඔය මහා බුද්ධිමත්තු බොහොම රජයකට උපදෙස් දෙවි. ඔය හාමුදුරුවෝ කිව්වට කොහොමද ඕවා කරන්නේ මේ ලෝකේ ප්‍රතිපදාව මේකයි කියයි. පින්වත්නි ලෝකේ ප්‍රතිපදාව අපට අවශ්‍ය නැහැ. අපිට ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව වැරදි කියලා කියන జగතේ මේ තුන් ලෝකේ කොතනකවත් නැහැ. හොඳ උපදේශක මණ්ඩලයක් තියාගත්තොත් එතකොට පුළුවන් ඔක් කරන්නට. රජයකට අවශ්‍යයි බුද්ධිමත් උපදේශක මණ්ඩලයක්. රජයකට බෑ තනියම වැඩ කරන්නට. රජයේ ඒ ලොකු ඇත්ත හිතනවා නම් අපි තමයි බුද්ධිමත්තු කියලා එනම් ලොකු මුලාවක්. මානසික සංවරයක් ඇති බුද්ධිමත් මණ්ඩලයක් ඉන්න ඕනේ. ඒවත් සංගේ තීරණ ගරු කරන්න ඕනේ. එතකොටයි රටක් ගෙනියන්න පුළුවන් වෙන්නේ. ඒ බුද්ධිමත් මණ්ඩලයක් ඇතුව කටයුතු කරනවා නම් මේ ප්‍රශ්න විසඳන එක තරම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එහෙනම් දැනගන්නට අපි යන්නට ඕනේ ක්‍රියාදාමයේ සුචරිතයම තමයි බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ප්‍රශ්න විසඳුවේ. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ බුදුහාමුදුරුවෝ මහියංගනයට වැඩම කරලා ඒ යුදය සංසිඳෙව්වා නම් ඒ මාර්ගයේ පිළිපදිමින් අපේ රටේ තියෙන මේ යුද්ධයක් සංසිඳවන්නට මේක උපයෝගී කරගන්න ඕනේ කියලා නේද? මේ අනුශාසනාව. එහෙනම් හිතන්න බුදුරජාණන් වහන්සේ වැඩම කරලා මොන ක්‍රමයකටද සංසිඳෙව්වේ? සංසිඳෙව්වේ වෙන ක්‍රමයකින් නෙමෙයි මේ ජනතාව සුචරිතවත් කිරීමෙන් විතරයි. එහෙනම් අපි දැනගන්න ඕනේ ජනතාව සුචරිතවත් කරන්නට රටේ ප්‍රශ්න විසඳන්නට නම් කෙනෙක් අහන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා. ඉන්නත්නේ ජනතාව සුචරිතවත් වෙනකොට ජනතාවගේ විනාශකාරී ප්‍රතිපදා නවතිනවා.
විශේෂයෙන්ම ධන විනාශයේ දොරටු ටික නවතිනවා. හම්බ කරන ධනය විනාශ වෙන්න දොරටු 6ක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දොරටු 6න් 6ම තියෙනවා මත්පැන් බොන කෙනාට. පාප මිත්‍ර සේවනය, සූදුව, නිතර නැත් ශාලාචරණය, අවේලාවේ වීති සංචාරයෙන් රස්තියාදුව, අලස බව ඔක්කොම තියෙනවානේ මත්පැන් බොනකොට. එතකොට මත්පැන් බොන්නාට ධන විනාශයේ දොරටු 6ම තියෙනවා නම් එහෙනම් පින්වත්නි කවදාවත් මත්පැන් බොන රාජ්‍යයක් දියුණු වෙයිද? කවදාවත් දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා කල්පනා කරන්න මේක ප්‍රධාන වශයෙන් නැවතුත් මහජනතාව පෝසත් වෙනවා. 70%කට වැඩිය ලංකාවේ ජනතාව පෝසත් වෙනවා දුම්මත්පැන් පානය කරන එක රටේ නැවතුනොත්. ඔක්කොම නවත්තන්න බැරි වෙයි. නමුත් සෑහෙන රටකට සහනයක් දෙන විදිහටවත් ওই ටික නැවතුනොත් රටට ශාන්තියක් වෙනවා. ඒ ප්‍රතිපදාව හරිගස්ස ගත්තොත් එහෙනම් අපේ සිංහල බෞද්ධයන්ට මේ தත්ත්වය බලපාන්නේ අපේ අනාගත પરම්පරාව සුඛිත වෙනවට කිසිම සැකයක් නැහැ. මොකද මේ අලස භාවයන්, මේ විනාශකාරී ප්‍රතිපදා හැම දෙයක්ම තියෙන්නේ ওই මත්පැන්, දුම්, ඔය වගේ ඒවා උඩයි. බලන්න පෞල් කොච්චර අද මත් කුඩු නිසා විනාශ වෙනවද කියලා. පෞල් කොච්චර විනාශ වෙනවද කියලා. දැන් මොකද වෙන්නේ? බලන්න පින්වත්නි, අමනාපයක් හිතන්න එපා මේක කියනවට. මුස්ලිම් ජනතාව දිහා බලන්න. කොතනින් හරි හොඳක් තියෙනවා නම් හොඳ අපිත් අගයන්නට ඕනේ. ඒකෙන් ගන්න තියෙන වැඩක් තියෙනවා නම් අපිත් ඒ වැඩේ ගන්න දැනගන්නට ඕනේ. මුස්ලිම් ජනතාවගේ ටික දෙනෙක් ඉන්නවා තනින් තන මත්පැන් බොන. සමස්තයක් වශයෙන් මත්පැන් බොන්නේ නැහැ. මත්පැන් බොන්නේ නැති නිසා මොන විදිහකින් ඒගොල්ලෝ හම්බ කළත් හම්බ කරන හැම සතයක්ම විනාශයේ දොරටුවලට යොමු වෙලා නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට හිතුමතේ කපාදත් බඳිනවා, හිතුමතේ දරුවොත් හදනවා. ඒ ඇත්තන්ගේ අනිත් කටයුතුත් ඒගොල්ලෝ දිනු කරනවා. ওই ටික ඔක්කොම කරන්න පුළුවන් නම් ඒ ඇත්තන්ට ඔය ඔක්කොම කරන්නේ මොනවෙන්ද? මත්පැන් ආදී ඒ දුස්තරක නැති නිසායි. මත්පැන් බොන්නේ නැති නිසා අනිත් ධන විනාශයේ දොරටුත් ඒ ඇත්තන්ට ඇහිරිලා. ඒ නිසායි ඔක් කරන්නේ. එහෙනම් මේ බුදුදහමේ පළවෙනි අංගයක් ඔය දුස්තරයෙන් වළකිනවා කියන එක. ඒක වැළකුණා නම් බෞද්ධයාට මොනවද කරන්න බැරි? දැන් බෞද්ධයම නේද මේ විනාශකාරී ප්‍රතිපදාවේ ඉන්නේ? එහෙනම් ඔන්න ඕකයි අපට මේ මහ ජනතාව සුඛිතවත් කරන්න තියෙන ක්‍රමය. ඒ විදිහට සුඛිතවත් වුණොත් දැනගන්න මහ ජනතාව මහ ජාතිය පීඩාවටපත් වෙද්දී සුළු ජාතීන් එක්කලා සමගියෙන් ඉන්න බෑ වගේම කවදාවත් මහ ජාතිය සුඛිත වෙද්දී සුළු ජාතීන් මහ ජාතිය අතර ප්‍රශ්නයක් ඇති වෙන්න හේතුවකුත් තියෙයිද? මහ ජාතිය දිනු වෙනවා නම් සුඛිත වෙනවා නම් සුළු ජාතීන් අතර සුළු ජාතීන් මහ ජාතිය අතර ප්‍රශ්න වෙන්න හේතුවක් නැහැ. මහ ජාතිය වැටෙන හින්දා තමයි ඊර්ෂ්‍යාව, ක්‍රෝධය නැගගෙන ඇවිල්ලා ඔවුන් එක්කලා ගැටෙන්නේ. මේ ගැටීම නවත්තන්නයි ප්‍රශ්න විසඳන්න තියෙන ප්‍රධාන මාර්ගය. ඊගාවට ත්‍රස්තවාදී වැඩ වුණත් සියල්ලක්ම නවත්තන්න පුළුවන් වෙනවා. මොකද රටක් ඇතුලේ ඉන්න ජන වර්ගිකයන්, ඒ කියන්නේ ඒ ජන වර්ගයන් මුස්ලිම්, දෙමළ, සිංහල මේ වර්ගයන් ඔවුනොන් රට ඇතුලේ සමගි සම්පන්නව කටයුතු කරනකොට ත්‍රස්තවාදීන්ට රටේ ජනතාවගෙන් සහයෝගය ලැබෙනවද? නැහැ. ත්‍රස්තවාදීන්ට සහයෝගයක් ලැබෙන්නේ නැහැ. රට ඇතුලේ ඒ වගේ පසුබිමක් තියෙනකොට රට ඇතුලේ ජනතාවගෙන් ඒගොල්ලන්ට සහයෝගයක් ලැබෙන්නේ නැති වෙනකොට ත්‍රස්තවාදීන්ට එන විදේශ ආධාර අඩු වෙන්නේ නැද්ද? අඩු වෙනවා. මොකද මහරජයට කියන්න පුළුවන් මේ රට අවුල් කරන්න එපා කියලා. මේ රටේ මෙච්චර මිනිස්සු සමගියෙන් ඉන්නවා, මේ රට අවුල් කරන්න එපා කියලා. අද මහරජයකට කියන්න බෑ ඒ වචනේ. මොකද අද මුළු ලෝකයටම දීලා ඉවරයි සංකල්පය මහජාතිය සුළු ජාතීන්ට සලකන්නේ නැහැ කියන එක. ඒ තත්ත්වයක් තිබියදී කොහොමද අර රටේ ලෝකයේ අනිත් රටවල් සුළු ජාතීන්ට උදව් කරන්නේ නැද්ද? පසුගිය මාස කිහිපයක අතීතයේම කොයිතරම් ලෝකීය ආධාර ලැබුණාද? ඇයි ලැබුණේ? මහා ජාතියද? ඒත් මොකද්ද පෙන්වන්නේ ලෝකයට? මහජාතික ආණ්ඩුව මහජාතියට අසාධාරණකම් කරනවා නම් සුළු ජාතීන්ට කොහොමද සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ කියලා ලෝකේ බාරගත්තේ නැද්ද ඒක? බාරගත්තා. එහෙනම්
ප්‍රශ්න විසඳන්න තියෙන්නේ මහජාතිය සමෘද්ධිමත් වෙලා මහජාතිය සුළු ජාතීන්ට සාධාරණව සලකන්න ලෑස්ති වුණොත් සලකනවා ඉබේටම. ආයි අමුතුවෙන් සලකන්න දෙයක් නැහැ. එතකොටයි ප්‍රශ්න විසඳෙන්නේ. ඒක සාර්ථක විසඳුමක් නෑ. නැත්නම් පින්නත් රටේ කෑලි කෑලි වල බලය එක එක්කෙනාට පැවරුවයි කියලා කිසි දවසක ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒවා හරියට වෙන්නේ මොනවාද? ඔටුවට ඔළුව දාන්න දුන්නාම මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඒක ඒ උදාහරණ හොඳට ඒ උපමා හොඳට සිහියට ගන්න. ඕව කට කහනවට කියපු කතාවක් නෙමෙයි. ඒකින්ද කල්පනා කරන්න. බුද්ධිමත්ව වැඩ කරන්න. මෙච්චර ධර්මානුකූල ප්‍රතිපදාවක් තියෙනවා. අමාරුයි හැබැයි හොඳ දේවල් කරන්න. සුඛරාණි අසාධුනි අත්තනෝ අහිතානිච යං වේ හිතංච සාධුංච සංවේ පරම දුක්ඛරං. ලේසි ඔය Tamanta අහිත පිණිස දේ කරන්න. අමාරුයි Tamanta හිතසුව පිණිස දේ කරන්නට. පින්වත්නි ඒ නිසා මෙන්න මේ බුදු වදන සිහි කරන්න නැවතත් අත්තානං චේ පියංජඤ්ඤා රක්ඛේයනං සුරක්ෂිතං. තමාට ආදරේ කියලා දන්නවා නම් ජාතියක් වශයෙන් හෝ පුද්ගලයෙක් වශයෙන් හෝ තමාව ආරක්ෂා කරගන්න ඕනේ කියලා හිතනවා නම් මේ ජාතිය රකින්න ඕනේ කියලා හිතනවා නම් තින්න මඤ්ඤ තරං යාමං තුන් කාලයේදී එක කාලයකදී හරි පටිජග්ගේය පඬිතෝ ඥානවන්තයා සුදුසු පිළියම් යොදනවා. ඒ කියන්නේ දැන් ඉතින් අතීතේ ගිය අතීතේ ඉවරයි. ඕක කතා කරලා වැඩක් වෙන්නේ නැහැ. හැම ජාතින්ම දෙමළ නායකයෝත් හිතන්න, සිංහල නායකයෝත් හිතන්න, මුස්ලිම් නායකයෝත් හිතන්න. අතීතය කතා කර ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. ඔය හැම ජාතීන්ම තමන්ගේ අනාගත පරම්පරාවට හිතවත්කමක් තියෙනවා නම්, අනාගත පරම්පරාවල සෞභාග්‍ය බලාපොරොත්තු වෙනවා නම් අතීතයේ මෝඩකම් ඉවරයි. අතීතයේ මේගොල්ලෝ අපිට මෙහෙම කළා කියලා ඒ වෛර කිරීමේ ප්‍රතිපදාවෙන් අක්කොච්චිමන් අවදිමන් අජිනිමන් අහසිමේ කියලා කියවනේ මට මෙහෙම කළා කියලා කරන්න ගියොත් එහෙම කවදාවත් වෛරය සංසිඳෙන්නේ නෑ. ප්‍රශ්න විසඳෙන්නේ නෑ. ඒක අමතක කරන්න. අමතක කළා කවුරුත් එකතු වෙලා එකට සාකච්ඡා කළා රටේ සුචරිත ප්‍රතිපදාවට බසින්නට. අන්න එතකොට පුළුවන් අපි කාටත් මිනිස්සු වගේ මේ රටේ සැනසෙල්ලේ ජීවත් වෙන්නට. අතීතය අමතක කරන්නට. දැන් අපිට මේ කාලය ඇවිල්ලා තියෙනවා. තරුණ වයසේ, බාල මැදි වයසේ, වයසට ගිය කාලේ. කවදාවත් වයසට යන්නේ නැහනේ. තරුණ කාලේ ඉන්නවා හැමදාම. අඩු ගන්න මැද වයසෙදිත් ඉන්නවා. ජාතියක්නේ. ජාතිය හැමදාම ඉස්සරහට එනවා. නිසා මේ මැදි වයසේ අපි ඉන්නවා. දැන් මේ මැදි වයසේ තීරණය කරගන්න මෙන්න මේකයි කරන්න ඕනේ කියලා. තීරණය කරගෙන දැන්වත් අදවත් මේ මොහොතේවත් අදිෂ්ඨාන කරන්න අපි දැහැමේ පිළිවෙතට එන්නට ඕනේ කියලා අදිෂ්ඨානයෙන් ජනනායකයෝ කටයුතු කරොත් ඒකාන්ත වශයෙන්ම මේ රටේ ඉන්න සියලුම ජනතාවට බෞද්ධ අබෞද්ධ සිංහල දෙමළ මුස්ලිම් ඔය හැම එක්කෙනාටම Hindu හැම දිනාටම යහපතක් ඒකාන්තයෙන් සිද්ධ වෙනවා. හැම දිනාටම ඒ යහපත උදා වීමට ඒ යහපත සකස් වීමට මේ උතුම් වෙසඟ නැත්නම් අද දවසේ ඉඳන් ක්‍රියාත්මක භාවයේ අප තුලින් දියත් කරන්නට රජයක් වශයෙන් රජයේ ඉදිරිපත් කළ මැදහත් වෙලා ඒ සුචරිත සඳහා කටයුතු කරන්නට අදිෂ්ඨාන පෙරටුවන්න හැම දිනාටම ඒ හේතුවෙන් දෙලව යහපත වේවා ප්‍රාර්ථනීය පරිදි උතුම් නිවන් සුවත් වේවා කියලා සාදුකාරයක් දීලා වෙසක් පුන් දවසේ වෙසක් පුන් පොහොය දවසේ කවුරුත් අදිෂ්ඨාන කරගන්නට හැම දිනාටම තෙරුවන් සරණ වේවා. එත්තාවතා චම්හෙහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.